ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය ධනංජය කොල්ල ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා අල්ලයි. IDH රෝහලෙන් පැන ගිය රෝගියාගෙන් සමාජයට අවදානමක් ඇද්දැයි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි. 11, 12 සහ 13 ශ්‍රේණී සිසු දරුවන් සඳහා ලබන 27 වනදා සිට පාසල් විවෘතයි. ඡන්ද මධ්‍යස්ථානවලින් COVID-19 වෛරසය ව්‍යාප්ත නොවන බවට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් සහතිකයක්. කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී ඇත්තේ රටවල් කිහිපයක පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. COVID-19 ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද අලුයම පැන ගිය පුද්ගලයා කොළඹ ජාතික රෝහලේදී යුද හමුදා භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට IDH රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු බවයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියේදී COVID-19 ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ මෙම පුද්ගලයා ඉන් පැන ගොස් තිබෙන්නේ අදාළුයම දෙකට පමණයි. ත්‍රිකුණාමලය වල්ලිමලරී පදිංචි මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් නැමැති මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයෙක්. අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව ඔහු පසුගිය මැයි මාස 12 වෙනිදා කන්දකාඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදු කළ PCR පරීක්ෂණවලට අනුව ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග මේ මාස 9 වෙනිදා වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණා. එමෙන්ම මෙම පුද්ගලයා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත්තේ පසුගිය 12 වෙනිදායි. පොලිසිය සඳහන් කළේ රෝහලින් පැන ගිය පුද්ගලයා අපරාධ කිහිපයක් සඳහා පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බවයි. මෙම අදාළ පුද්ගලයා රෝහලින් පැන යාමත් සමගම පොලිසිය සහ යුද හමුදාව ඔහු සොයා මෙහෙයුමක්ද ආරම්භ කළා. ඒ යුද හමුදා බුද්ධ්‍යංශද යොදවමින් මේ අතර පලා ගිය පුද්ගලයා සොයා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටි අතර ඔහුගේ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත ලබා දී තිබුණා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා අද පෙරවරු 10ට පමණ කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා. අනතුරුව යුද හමුදාව මගින් අදාළ පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත භාර දීමට කටයුතු කළා. පොලිසිය පැවසුවේ IDH රෝහලෙන් පැන ගිය පුද්ගලයා ජාතික රෝහලට පැමිණි ගමන් මාර්ගය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි. මෙම රෝගියා ත්‍රිරෝද රථයෙන් බහින විටම අපේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට මේ රෝගියා පිළිබඳව සැක හිතිලා ඒ රෝගියාගෙන් විස්තර අහනකොට මේ රෝගියා පිළි අරගෙන තියෙනවා තමන් ඊයේ දිනේදී IDH රෝහලෙන් පැන ගිය රෝගියා බව. ඉතින් ඒ අවස්ථාවේදීම පොලිසියත් මහජන සෞඛ්‍ය අංශයත් දැනුවත් කරලා මේ රෝගියාව නැවතත් IDH රෝහල වෙත යැවීමට පියවර ගත්තා. රෝගියා රෝහලට ඇතුල් වෙන්න ඉස්සෙල්ලම ත්‍රිරෝද රථයෙන් ගේට්ටුව ගාවින් බහිනකොටම අපේ කාර්ය මණ්ඩලයේ කට්ටිය ඉන්නවා ගේට්ටුව ගාව මේ රෝගීන්ගේ පැමිණෙන රෝගීන් සමහරක් වෙලාවට අසාධ්‍ය රෝගීන් පැමිණෙන ඒ අවස්ථාවේදී සහායීම සඳහා ඒ දෙන්නෙක්ට හඳුනගෙන මේ රෝගියා මේ IDH රෝහලෙන් පිටව ගිය රෝගියා වෙන්න ඕනේ කියලා සැක හිතලා ඒ රෝගියාගෙන් ප්‍රශ්න කරනකොට ඒ රෝගියා පිළි අරගෙන තියෙනවා. ඉතින් අපේ කාර්ය මණ්ඩලයේ කට්ටිය දෙදෙනාත් අවශ්‍ය ආරක්ෂිත උපකරණ ඇඳගෙන හිටියා. ඒ වගේම ඒ වහාම අනිත් කට්ටිය කාටවත් ළඟට එන්න දුන්නේ නැහැ. කවුරුත් ළඟ හිටියෙත් නැහැ මං හිතන්නේ. ඒක නිසා අපිට එහෙම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඇත්තටම රෝගියා රෝහලට ඇතුල් වුණෙත් නැති තරම්. මේ අවස්ථාවේදී මට වැදගත් පණිවිඩ දෙකක් දෙන්න තියෙනවා. එකක් තමයි මේ අවස්ථාවේදී රෝහලේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. රෝහල සුරක්ෂිතයි. ඔබට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගැනීමට එහෙම නැත්නම් ඔබ අඳුනන රෝගියෙක් ඉන්නවා නම් රෝගියා බලන්න එන්න එහෙම පුළුවන්. ඒක තමයි පළවෙනි පණිවිඩේ. දෙවෙනි පණිවිඩය තමයි මේ වගේ කවුරුවත් හිතන්නේ නැති දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා හැම අවස්ථාවෙදීම Tamanට පුළුවන් ප්‍රමාණයට ආරක්ෂිතව ඉන්න. අනවශ්‍ය මිනිස්සු ළඟට ලං වෙන්න ඕනේ නැහැ. අනවශ්‍ය දේවල් අතපත ගන්න එපා. හැකි සාම අවස්ථාවකදීම මුඛාවරණය පැළඳගෙන ඉන්න. මේ අතර IDH රෝහලෙන් පැන ගිය ආසාදිතයාගෙන් සමාජයට වෛරසය පැතිරීමේ අවධානමක් පවතිනවාද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසනවා.
අද දින අලුයම දෙකට පමණ මුල්ලේරියාව IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබූ කොරෝනා රෝගයේ වැළඳී ඇති බවට හඳුනාගෙන තිබුණු මොහොමඩ් නසීම් නැමැති පුද්ගලයෙකු එම රෝහලෙන් පලා යාම ඒ සම්බන්ධයෙන් රෝහල විසින් අදාළ වගකිව යුතු අංශ වෙත වාර්තා කර තිබුණා. ඒ අනුව ඉතාමත්ම සතුටින් නිවේදනය කරන්න කැමති. පැය කිහිපයක් ඇතුළතදී මේ පුද්ගලයා හඳුනා ගැනීමටත් ඒ වගේම ඔහු රෝහලෙන් පලා ගිය පුද්ගලයා බවට නිශ්චිතව තහවුරු කර ගැනීමටත් ඉන් අනතුරුව එම පුද්ගලයා සෞඛ්‍ය ආරක්ෂිතව නැවත රෝහල වෙත යොමු කිරීමටත් කටයුතු කිරීමට හැකියාව ලැබුණා. මේ පුද්ගලයා පලා ගියේ අලුයම දෙකට පමණ. ඔහු පලා ගොස් තිබුණේ රෝහලේ කාර්ය මණ්ඩලයට අසු නොවන ආකාරයට ජනේලයකින් පැන ගොස් නැවත ඔහු රෝහලේ තාපයෙන් පැන ගොස් තිබෙන බව තමයි මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙන්නේ. දැනට මේ පුද්ගලයා ගමන් කළ ස්ථාන සහ ගමන් කළ මාධ්‍යයන් මොනවාද කියන කාරණය සම්බන්ධයෙන් මෙහෙයුමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම බුද්ධ්‍යංශ විසින් වගේම ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන කණ්ඩායම් තාක්ෂණය සහ ඊට අදාළ වෙනත් උපක්‍රම ඔස්සේ මේ තොරතුරු දැනට සොයාගැනීමෙන් පවතිනවා. මෙම සිදුවීම නිසා කොළඹ නගරය තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් නැති බව සෞඛ්‍යංශ විසින් සහ හමුදා සහ රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු ඔස්සේ මේ වෙන විට වාර්තා වෙමින් තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව තහවුරු කර නැවත නිවේදනයක් නිකුත් කරන්න. ඒ වගේම මෙම රෝගියා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට පැමිණීම සඳහා අවසාන වශයෙන් උපයෝගී කරගෙන තියෙන ත්‍රිරෝධ රථයක්. ඒ ත්‍රිරෝධ රථයේ රියදුරු දැනට පොලිස් භාරයටගෙන සෞඛ්‍ය ආරක්ෂිතව ඒ රියදුරු පිළිබඳ සෞඛ්‍ය පරීක්ෂණ සහ අනෙකුත් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කරගෙන යනවා. ඒ අනුව තවදුරටත් ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නැහැ කියා මා නැවත නැවතත් ප්‍රකාශ කරන්න කැමැතියි. මේ වන විට මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2763ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී හඳුනාගත් නව ආසාදිතයින් 10 දෙනාත් සමගින් ඉන් 9 දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් වන අතර අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙක්. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිත පුද්ගලයින් එක් අයෙකු මෙරටින් හඳුනාගෙන තිබුණා. ඒ සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් අතරින් පුද්ගලයින් 2094 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. එමෙන්ම පුද්ගලයින් 658 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් පසුවන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව දැනට විමර්ශනය යටතේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 63ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 11ක්. මේ අතර මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවෙන් තවත් COVID-19 ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2764ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මත වූ නව තත්ත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කළ අතර ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පසුර 3:30 තෙක් පාසල් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු මාස 10 වනදා සිට පාසල් ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස් වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවද සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කර තිබෙනවා. 2020 මහමැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරීම හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මාස 28, 29, 30, 31 යන දිනවලදී පාසලේ රැඳී සිටිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා තිබෙනවා.
මෙම කාල සීමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට සහකාර කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා තිබෙනවා. ලබන සඳුදා දින තවත් වෘත්තීය සංගම් 20කද සහාය ලබා ගැනීමෙන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තවමත් ඔවුන්ගේ ගැටලු වලට නිසි පිළිතුරු ලැබී නොමැති බවයි. අද දින පෙරවරුවේ අපිට දැනගන්න හම්බෙලා තියෙනවා මේ වෙද්දී ආරංචි මාර්ග කියලා තියෙනවා යම් ලිපියක් නිකුත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශය ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. මේ ලිපියෙත් ඊටාම පැහැදිලිව අපි කියන පරීක්ෂකවරයා සතු බලතල ඇතුළත් නොවන විදිහට මේ ආච්ඡාපනති සංශෝධනයේ 40 වෙනි වගන්තියෙන් තමයි මේක යොමු කරලා තියෙන්නේ කියලා අපිට මේ වෙනකොට දැනගන්න හම්බෙලා තියෙනවා. කොහොම වෙතත් මේකේ බලය දෙන්න බැයි නම් පරීක්ෂකවරයෙක් විදිහට කරන රාජකාරී අපි තවදුරටත් කරන්න සූදානම් නැහැ. අපි කියන්නේ 39 වෙනි 1943 සංශෝධනයේ 39 වෙනි වගන්තියේ විදිහට බලයලත් පරීක්ෂකවරයෙක් විදිහට පත්කරන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියකින් පුළුවන්. ඒක කරන්න බැරි ඇයි කියන එක තමයි අපි අහන්නේ. අපි කොහොම වෙතත් අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතහැරලා ආපහු හැරෙන්න සූදානම් නැහැ. අපි කියන කාරණේ ඉටු වෙන තුරු සදුදා දිනේදී අපිට සහාය සපයන වෘත්තීය සංගම් 20කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන්ම අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීය සංගම් 16ක්, පරිපූර්ණක වෛද්‍ය සේවාවේ වෘත්තීය සංගම් 15ක්, ඒ වගේම ගුරු සංගමය, ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් මේ වෙද්දී සහාය පළ කරලා මාධ්‍ය සාකච්ඡා තියලා තියෙනවා. ඒ වගේම ඩෙන්ගු මර්ධන සහායකින්ගේ සංගමය, මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය, ඒ වගේම පොදු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, ඒ වගේම පශු එන්නත්කරුවන්ගේ සංගමය මේ සියලුම දෙනා ඒ සම්බන්ධව ලිපි නිකුත් කරලා තියෙනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වමින්. ඔවුන් සියලු දෙනා සමග සාකච්ඡා කරලා ලබන සතිය තුල මින් එහා ගියපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට විශේෂයෙන්ම අපිට මේක දිනා ගන්න පුළුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ වෙනවා. මේ ගැටලුව විසඳුවේ නැත්තම් කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට මතක් කරලා දෙනවා. චන්ද මධ්‍යස්ථාන හරහා කිසි ලෙසකත් COVID-19 වෛරසයේ පැතිරීම සිදු නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් පසු සභාපතිවරයා මේ අදහස් පළ කළා. කොවිඩ් වසංගත තත්ත්වය තුළ මහා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ මාර්ගෝපදේශයේ සඳහන් ඒ සියලු කරුණු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා නම් අපට සහතික වන්නට පුළුවන් කිසියම් වූ තැනක කොවිඩ් රෝගියෙක් සිටිනවාද මේ ජනතාව අතර ඒ රෝගියාගෙන් මේ මැතිවරණ ක්‍රියාදාමයේ තුල තවත් කෙනෙකුට ඒ රෝගය බෝ නොවන බවට ඒ සඳහා අවශ්‍ය වන සියලුම සෞඛ්‍ය උපදේශ සහ සෞඛ්‍ය ක්‍රියාමාර්ග සියලු දේ මේ මාර්ගෝපදේශය ඇතුළත් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පළාත් මට්ටමින් ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තියෙන ඒ සියලුම කාර්ය මණ්ඩල එකතු වෙලා මේ කාල වකවානුව තුළ මේ මාර්ගෝපදේශයේ සඳහන් ඒ ක්‍රියාදාමයන් නිසි පරිදි ඉටු කරමින් මේ වසංගත තත්ත්වය මේ මැතිවරණ ක්‍රියාදාමය නිසා ඒ වසංගත තත්ත්වයට බලපෑමක් ඇති නොවේ කියන මේ සෞඛ්‍යමය සාධකය තීන්දුව කරાવી කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ග උපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට අපේ සාකච්ඡාවක් පැවැත්වුවා. එය මැතිවරණ කමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියෝජනය කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අපට නිසක වීමට පුළුවන් ඡන්ද මධ්‍යස්ථාන හරහා කිසිම ආකාරයකට කොවිඩ් ව්‍යාප්තියක් සිදු නොවන බවට ජනතාවට සහතික වෙන්න. එම සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා ඔවුන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පෞල් සෞඛ්‍ය නිලධාරීන් වරුන් සියලු දෙනාම එක්ව ක්‍රියාත්මක කරනවා ඇති පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ගේ උපදෙස් මත ඡන්ද මධ්‍යස්ථානවල සවීජ හරණය කිරීම පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ඔවුන් සමග ක්‍රියා කරන පළාත් පාලන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහායෙන් එම කාර්ය මණ්ඩලය යොදවා කරනවා ඇති
ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ලැබෙයි. අවසාන වශයෙන් හැමදාම කියන කරුණ COVID-19 පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. මේ අතර ඡන්ද විමසීමේ කාල සීමාව තුළ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඍජු දේශපාලන කටයුතු වලින් ඉවත්ව සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැඩිව අවධාරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ දේශපාලන අයිතිය හිමි වූද අහිමි වූද මැතිවරණ රාජකාරිවලට ඍජුවම දායකත්වය දක්වන රාජ්‍ය සේවයේ නියුතු සියලු පාර්ශව දේශපාලන කටයුතු වලින් බැහැර විය යුතු බවයි. මෙහිදී එම කොමිෂන් සභාව පෙන්වා දී ඇත්තේ මැතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සහිත නිලධාරීන් ලෙස මාණ්ඩලික නිලධාරීන් සහභාගී වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. කෙසේ වෙතත් සියලු රාජ්‍ය නිලධාරීන් මෙවැනි උත්සවවලට සහභාගී නොවී සිටීමට වගබලා ගත යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අමරපුර සිරි සද්ධම්ම යුක්තික මහානිකායේ මාතර පාර්ශවයේ භික්ෂුන් වහන්සේලා 28 නමක් උපසම්පදා සීලයට පත් කිරීම අද අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී සිදු වුණා. ඒ අනුව අමරපුර සිරි සද්ධම්ම යුක්තික මහානිකායේ මහානායක සිරි පවර විසුද්ධාචාර්ය මහෝපාද්‍යය ශාස්ත්‍රවේදී පණ්ඩිත අතිපූජ්‍ය නාකුළුගමුවේ ප්‍රේමතිලක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙම උපසම්පදා මහා පුණ්‍ය කර්මය පැවැත්වුණේ. උපසම්පදා සීලයට සුදුසුකම් ලැබූ භික්ෂුන් වහන්සේලා අද පෙරවරුවේ පුහුණු වැඩසටහනකට යොමු කර තිබුණු අතර එහිදී චාරිත්‍රානුකූලව පැවිදි කිරීමෙන් පසු නැවත පැවිදි භාවයට පත් කර උපසම්පදාව ලබා දී තිබුණා. මෙම උපසම්පදා විනය කර්මය හෙට අලුයම දක්වා සිදු කිරීමට නියමිතයි. අමරපුර සිරි සද්ධම්ම යුක්තික මහානිකායේ මාතර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය අම්බලන්ගොඩ සුධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සිරි විජයාරාම දායක සභාව විසිනුයි මෙම උපසම්පදා පුණ්‍ය කර්මය සංවිධානය කර තිබුණේ. මහමෙවුනම භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍යාලයේත් මූලිකත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පසුගිය කාලවකවානුවේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් මූලික කරගනිමින් සාර්ථකව පැවැත්වුණා. රටෙහි පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ඇති වී ඇති රුධිර හිඟය දුරු කිරීම සඳහා ක්‍රියාත්මක ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මකයි. පවතින අසීරු තත්ත්වයේ මත මෙවර ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු මගින් ජාතික රුධිර සංචිතයට සවියක් වීමට අපිට හැකියාව ලැබුණා. එමින්ම හෙට දිනේදීද බේරුවල ශ්‍රී කුරුඳුවත්ත ශෛල බිම්බාරාමේදී හම්වෙල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදී වගේම බෝපිටිය ශ්‍රී ශාක්‍ය මුනි විහාරස්ථානයේදී හා මහියංගනීය ඌරුණීය 13 කණුව ශ්‍රී චන්දානන්දාරාමේදී ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු පැවැත්වෙනවා ඇති. මෙම රුධිර දාන කඳවුරු සමගින් එක් වී මාහංගි උදාර කටයුත්තක කොටස්කරුකු වන්නට ඔබටද හැකියාව පවතිනවා. සිව් දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව් දෙස පුවත්. තැපල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපල් ඡන්ද හිමියන්ට ඒ වෙනුවෙන් අද සහ හෙට අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූවන්ට අද පෙරවරු 8:30 සිට පස්වරු 4 දක්වා කාලය ලැබුණු අතර හෙට පෙරවරු 8:30 සිට පස්වරු 2 දක්වාද තැපල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. මෙතෙක් සිය තැපල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී මෙම පහසුකම සලසා ගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. ETI Finance Limited සමාගමේ තැන්පත්කරුවන් 38000කට සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විස් PLC ආයතනයේ තැන්පත්කරුවන් 9000කටද රක්ෂණ වන්දිගවීම හෙට දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා මගින් සිදු කරන බව මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. මේ වන විටත් 1,46,000ක් පමණ වූ ද ෆිනන්ස් සමාගමේ තැන්පත්කරුවන් සඳහා රක්ෂණ වන්දිගවීම සිදු කරමුයි පවතින්නේ. මේදී එක් තැන්පත්කරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙනු ලබන බවයි
මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 46ක් මගින් එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම සිදු කරනු ඇති. හම්බන්තොට අම්බලන්තොට තැපල් කාර්යාලයේ මැතිවරණ රාජකාරී කටයුතු වල නියැලෙන තැපල් සේවකයන් හට සනීප ආරක්ෂක උපකරණ ලබා දීම ඊයේ සිදු කෙරුණා. නිල ඡන්ද පත්‍රිකා බෙදා හරිනු ලබන තැපල්කරුවන්ට හා මැතිවරණ රාජකාරී කටයුතු වල නියැලෙන තැපල් දෙපාර්තමේන්තුවේ සේවකින්ට අවශ්‍ය සනීප ආරක්ෂක උපකරණයි මෙහිදී බෙදා දෙනු ලැබුවේ. දිවයිනේ සෑම තැපල් කාර්යාලයකම සේවය කරන්නන්ට මෙම උපකරණ ලබා දීම සිදු කරන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපල් කාර්යාල 117ක් සඳහා එම උපකරණ බෙදා දීමයි මෙසේ සිදු වුණේ. තවත් අයෙකු පරාජය කර ලබා ගන්නා ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොවන බව ලෝකයේ විසින් සනාථ කර ඇති කාරණා ඕනෑතරම් තිබෙනවා. ක්‍රීඩාව තුළද එය එසේමයි. ආත්මාර්ථකාමී ජයග්‍රහණයට වඩා පරාර්ථකාමී පරාජයන්හි ඇති වටිනාකම පිළිබඳවයි මේ. ඔව්, ඒ ක්‍රීඩකයන්. නමුත් ඔවුන් ක්‍රීඩාව යන්න නොහඳුන්න තරගකරුවන්. එවැනි අය අතර ක්‍රීඩාවේ සැබෑ යථාර්ථවාදී බව සුරකින ක්‍රීඩකින්ගේ කතාවක් මේ. ක්‍රීඩාවක් තුළ ඇත්තේ ජය පරාජය සතුට හා කඳුල මුසූ සුන්දර අත්දැකීමක්. ඒ අනුව යමෙකු ක්‍රීඩාවට පිවිසිය යුත්තේ අමානුෂික ජයග්‍රහණයක් අපේක්ෂා කරමින් නම් නොවේ. ක්‍රීඩාව තුළින් තමා ලබන ජයග්‍රහණයේ සතුට මානුෂීය විඳගන්නට තමන්ට හැකිනම් තමන් සැබෑ ජයග්‍රාහකයෙකු යැයි සිතා යමෙකුට නිරාමිස සුවයක් ලැබිය හැකි. ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවයක් මිස පැළඳිය යුතු පදක්කමක් නොවේ යන්න ක්‍රීඩාව තුළ භාවිතා වන මානුෂීය නිර්වචනයක්. නමුත් ක්‍රීඩාවේ නිරත වන්නන්ගෙන් මීට නිසි අර්ථපූර්ණයක් සැපයෙන්නේද යන්න සිතා බැලිය යුතු කරුණක්. සැම විටම ක්‍රීඩාව තුළින් බිහිවිය යුත්තේ පරාර්ථකාමීත්වයෙන් යුතු පුද්ගලයන් බව අප අසා තිබෙනවා. ක්‍රීඩාවේදී එකී උදාර මානුෂීය ගුණාංගයන් ප්‍රකට වූ අවස්ථා කිහිපයක් මේ විදිහටයි කැමරා කාචවල සටහන් වෙලා තිබුණේ. ක්‍රීඩාව තරගයක් ලෙසින්ම පමණක් සිතන්නේ නම් ඒ තුළ සිටින්නට හැකිවන්නේ ජයග්‍රාහකින් සහ පරාජිතයින්ම පමණයි. නමුත් ක්‍රීඩාව යන්නෙහි සැබෑ අර්ථය මෙම සිදුවීම් පෙළහරහා ඔබට තහවුරු කරගත හැකියි. ක්‍රීඩාවක් ඔස්සේ ජයග්‍රාහකයෙකු බිහිවිය යුතුයි. නමුත් මේ ලබන ජයග්‍රහණයන් ඊට වඩා වෙනස්. මේ මානුෂීයත්වය තුළින් ලබන ආත්මීය ජයග්‍රහණයන්. පරෝපකාරීත්වය උතුම් මනුෂ්‍ය ගුණයක් බව රහසක් නොවෙයි. එහි සුන්දරත්වය මෙම රූපරාමු හරහා උදාහරණයකට නැගනුයේ සියල්ලන්ගේම සිත් සංවේදී කරවමින් වීම මෙම රූපරාමුවල එන විශේෂත්වයක්. සාර්ථක සංවේදී පුද්ගලයෙකු තනන්නට ක්‍රීඩාවෙන් ලැබෙන්නේ සුවිශේෂී දායකත්වයක්. මේ එලෙස තැනුණු සාර්ථක සංවේදී පුද්ගලයන් කිහිප දෙනෙක්. ජීවිතයේ සැබෑ ජයග්‍රහණය ඇත්තේ ආත්මාර්ථකාමී හිමිකර ගැනීමක් තුළ නොව පරාර්ථකාමී බෙදා ගැනීමක් තුළ බව මිනිස්සුන් අවබෝධ කර ගැනීම වැදගත්. සාමාන්‍ය ජීවිතයටද මෙවැනි මානුෂීයත්වයන් හිමිකර ගැනීමට ඔබට හැකිනම් ලෝකය තවත් සුන්දර වන බවට කිසිදු සැකයක් නැති තරම්. කොරෝනා වෛරස ව්‍යාප්තිය මේ වන විට උත්සන්න වී ඇත්තේ සාපේක්ෂ වශයෙන් ලොව රටවල් කිහිපයක පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනෝම් මහතා පවසනවා.
ජිනීවා නුවර ඊයේ පැවති අතත්්‍ය මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ සියලුම ආසාදිතයින්ගෙන් 3/2 රටවල් 10ක කේන්ද්‍රගත වී ඇති බවයි. එමෙන්ම ලොව කොරෝනා ආසාදිතයින්ගේ අඩක්ම වාර්තා වන්නේ රටවල් 3කින් බවද ඔහු පෙන්වා දෙනවා. කෙසේ නමුත් කොරෝනා ආසාදනය අවම මට්ටමක පවතින රටවලුවද වෛරසයට එරෙහි ආරක්ෂණ පියවර ලිහිල් නොකළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසය සඳහා චීනය නිෂ්පාදනය කළ එන්නත මේ වසර අවසානය වන විට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එම එන්නතේ මූලික අත්හදා බැලීම් මේ වන විටත් චීන සමාගම් විසින් අවසන් කර ඇති අතර එහි අවසාන අත්හදා බැලීම් ඉදිරි මාස කිහිපය තුළ සිදු කිරීමට යෝජිතව ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම එම නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීම මේ වසර අවසානය වන විට සිදු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ වන විට චීනය විසින් නිෂ්පාදනය කරන ලද තවත් එන්නත් දෙකක් එක්සත් අරාබි එමිරාජ්‍ය මෙන්ම බ්‍රසීලයේද අත්හදා බැලීම් සඳහා යොදාගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර දිනෙන් දින කොවිඩ් ආසාදිතයන් ඉහළ යන ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ගත වූ පැය 24 තුලද වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුල නව ආසාදිතයින් 48446ක් වාර්තා වී ඇති අතර නව මරණ 775ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම මේ වන විට එරට සමස්ත ආසාදිතයින් ගණන 12,90,284ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 30,657ක් ලෙසයි. මේ අතර ගත වූ පැය 24 තුල ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඒ අනුව ඊයේ දිනේදී ඇමරිකාවෙන් ආසාදිතයින් 69116ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම නව මරණ 1150ක්ද වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 416,6991ක් වන අතර මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,47,333ක් ලෙසයි. මේ අතර පෙර දිනයන්හි පරිදිම ගත වූ පැය 24 තුලද වැඩිම මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් මරණ 1317ක් වාර්තා වන අතර වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 58080ක්. එමෙන්ම මේ වන විට ආසාදිතයින් 22,89,951ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 82207 ඉක්මවා තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූලි මස 25 වනදා සිංහල භාෂා සාහිත්‍යයේ මහා විප්ලවයක් කළ ජ්‍යෙෂ්ඨ පඬිවරයෙකු, කෘතහස්ත ලේඛකයෙකු, ව්‍යක්ත දේශකයෙකු, අධීන චින්තකයෙකු මෙන්ම ප්‍රවීණ ගුරුවරයෙකු ලෙස මෙරට ඉමහත් කීර්තියක් උසුලන කුමාරතුංග මුනිදාස මහතා උපත ලබා ඇත්තේ 1887 ජූලි මස 25 වන දිනයි. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ දැනුමක් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක භාෂා හැසිරවීමේ ප්‍රවීණයෙකු වන අතර ලක්මිනි පහනාදී පුවත්පත්හි සංස්කාරක ලෙස කටයුතු කර තිබෙනවා. එමෙන්ම හෙළ හවුල නම් සංවිධානය පිහිටුවා සිංහල භාෂාව තුළ අරක්ගෙන තිබූ සංස්කෘතික බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරා තිබෙනවා. වර්තමානයේදීද ළමුන් අතර වඩාත් ජනප්‍රිය කෘතීන් වන ශික්ෂා මාර්ගය, කියවන නුවණ, හත්පන, මගුල් කෑම, හීන් සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, කවි ශික්ෂා වැනි කෘතීන්ද එතුමා විසින් රචිත ග්‍රන්ථ අතර වනවා.
නොගැඹුරු මිරිදිය තෙත්බිමක් වන කොළඹ දිස්ත්‍රික්කයේ බෙල්ලන්විල අත්තඩිය රක්ෂිතය අභය භූමියක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත්තේ 1990 ජූලි 25 වන දිනයි. යානයකින් පිටත අභ්‍යවකාශයේ සැරිසරූ පළමු කාන්තාව බවට සෝවියට් ගගනගාමී ස්වෙට්ලානා සාවිට්ස්කායා පත්ව ඇත්තේ 1984 ජූලි 25 වන දිනයි. ඇය යානයෙන් පිටත අභ්‍යවකාශයේ පැය 3 මිනිත්තු 35ක කාලයක් ගත කර තිබෙනවා. එමෙන්ම අභ්‍යවකාශයට දෙවරක් ව්‍යාසර කළ පළමු කාන්තාවද වන්නේ ඇයයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු වෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.